ආයිබෝන් ළමයි. එතකොට අපිට සති එකහමාරක දෙකක විතර පන්තිය කරන්න බැරුණා මගේ මේ පොඩි හදිසි අනතුර නිසා. කොහොම වුණත් අපි අද ඉඳන් ආපහු සුපුරුදු විදිහට පන්තිය පටන් ගමු. ඒතර ළමයි කීප දෙනෙක් මට කිව්වා ඔන්ලයින් කරන්න නැද්ද පන්තිය කියලා. ඒ නිසා මම පන්තිය පටන් ගන්න කලින්ම කියනවා මේ සතියේ ඉඳලා හරි අගෝස්තු මාසේ ඉඳලා සෑම බදාදා දිනකම හරි සෑම බදාදා දිනකම උදෑසන 6:30 සිට 8:30 දක්වා මේක උදෑසන ඈ. එතකොට කාටවත් පන්ති නෑ මේ වෙලාවට. උදෑසන 6:00 ඉඳන් 8:00 දක්වා විද්‍යාව පන්ති. 10 වසර. පැහැදිලිද? එතකොට පුතේ මට තව පොඩි දැනුවත් කිරීමක් කරන්න තියෙනවා පාඩම පටන් ගන්න කලින්. හරි? ඒතර අද දවසේ අපි ගොඩක් වැදගත් පාඩමක් කරන්නේ චුට්ටක් අහලා ඒ ටික හොඳට නෝට් එක ලියා ගන්න. මට පොඩි දැනුවත් කිරීමක් කරන්න ඕන. අපි 9 වසර සහ 10 වසර පන්තියෙන් මේ පන්තියෙන් භාගිකුයි මේ පන්තියෙන් භාගිකුයි දැන් අපි කරන්නේ ඔන්ලයින් වල. ඒකට හේතුව තමයි මේ කොරෝනා ප්‍රශ්නේ නිසා. මේ නිසා ළමයින්ට දැන් ඉගෙන ගත්ත ඒවා මතක නැහැ. ටීවී ෆෝන් එක දිහා බලාගෙන වෙන වැඩ හින්දා සමහර කොටස් ඔළුවට ගිහිලා නැහැ. ඔළුවට ගියු නැති කොටස් ගියේ නැහැ කියනවත් අපි දන්නේ නැහැ. නේ? අපේ ඔළුවේ නැති දේ ගැන අපි දන්නේ නැහැ. මේ නිසා මම තීරණය කළා ඔයාලට සුවිශේෂී පන්තියක් කරන්න. මේකට මම ඔයාලට විශේෂ නිබන්ධනයක් ලබා දෙනවා නොමිලේ. මේ නිබන්ධනයේ ප්‍රශ්න 500ක් තියෙනවා. බහුවර්ණ සහ රචනා. පැහැදිලිද? එතකොට නිකන් අර පොතෙන් බල ප්‍රශ්න අරන් නෙමෙයි. 9 වසරේදී ඔයාලා ඉගෙන ගත්ත හැබැයි වැදගත්ම ටික තියනවා නේද O level වලට. අන්න ඒ ටිකයි. 10 වසරේ මේ දක්වා ඉගෙන ගත්ත සියලුම ටිකයි එකතු කරලා මම ඔයාලට ටියුට් එකක් දෙනවා. එතකොට මේ පන්තියට අමතරව අපි අරක වෙනම කරගෙන යමු. හරි දවසකට ප්‍රශ්න 10කුයි MCQ 10කුයි වගේ දිගටම කරගෙන යමු. එතකොට මාස දෙකක් විතර යනකොට මේ දක්වා නොතේරිච්ච තැන් අතපසු වෙච්ච තැන් කරගන්න බැරි වෙච්ච මේ ඔක්කොම ටික හදාගන්න පුළුවන්. පැහැදිලි නේද? ඉතින් කාටරි දැන් මට ළමයි කීප දෙනෙක් කිව්වා වීඩියෝ බලලා ඉගෙන ගන්න අමාරුයි කියලා. මම ඒක 100% එකග වෙනවා. ඇත්තටම අපහසුයි නේ. අපි පන්ති ඉගෙන ගන්නවා වගේ නෙමෙයි විශාල වශයෙන් වැඩි කාලයක් මොනිටර් එක දිහා බලන් ඉන්න ඕන නේ. නෝට් ලියන්න කම්මැලි. ටිකක් වෙලා යනකොට අහන් ඉන්නේ දෙන්නේ නැහැ. ෆෝන් එකේ වෙන වැඩ කරන්න හිතෙනවා. ඒක හැමෝගෙම හැටි. ඒකට කිසිම වරදක් කියන්න බෑ. පන්තියක ඉන්නකොට ඊට වඩා වෙනස් නේ. වෙන දෙයක් ගැන කතා කරනවා, පොතක් බලනවා නේ. අර තියෙන වෙනස් පරිසරයක් තමයි දැන් තියෙන්නේ. නමුත් පුතේ මේකට කරන්න දෙයක් නෑ. අපිට මේකට හුරු වෙන්න වෙනවා නේ. මේ වගේ තත්ත්වයක් තියෙනකොට අපිට ඉගෙන ගන්න එක නවත්තලා දාන්නත් බෑ. ඒකින්ද ටිකක් පොඩ්ඩක් මහන්සි වෙන්න මේ කාලේ. අපි හිතමු ඉක්මනට පන්තිය පටන් ගන්න ලැබෙයි කියලා. හරි. එතකොට මෙතනින් එහාට මම පන්තිය කරන්නේ ආය ටිකටම Zoom එකෙන්. මම මේ Zoom එකෙන් කරන පන්තිය රෙකෝඩ් කරනවා. මම මේ Zoom එකෙන් කරන පන්තිය රෙකෝඩ් කරලා YouTube එකට දානවා. එතකොට කාට හරි උගන්වපු වෙලාවේ තේරිච්ච නැති දෙයක් තියෙනවා නම් ආපහු බලන්න පුළුවන්. එදාට පන්තියට එන්න බැරි වුණොත් ඒත් ඒක ආපහු බලන්න පුළුවන්. හරි. එතකොට ඔයාලගේ මේ මාසේ නිබන්ධනය මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණය හා පදාර්ථය වෙනස් වීම කියන පාඩම් දෙකම එකතු කරලා නිබන්ධනය හදලා තියෙනවා. ඔයාලට මේ නිබන්ධනය ඔරියන්ට් එකෙන් ගන්න පුළුවන්. මම මේ නිබන්ධනය බොහොම කෙටි කාලයකින් ඔයාලගේ අතට ලැබෙන්න සලස්වනවා. හරි. අපි ඊට මේ නිබන්ධනය සාකච්ඡා කරමු. හොඳ ප්‍රශ්න ටික ලොකුවට හිතන්න දෙන්නේ නේ. සාමාන්‍ය වෙනද වැඩ කරන විදිහම වැඩ කරන්න. හැබැයි පැය භාගයක් විතර නම් මේ නිබන්ධනය කරන්න. මම මේ නිබන්ධනය හදනකොට මෙන්න මෙහෙම දෙකක් කරනවා. ඔයාලට වෙලාවල් දෙනවා. නිකම්ම ටියුට් එකක් නෙවෙයි මේක. මම වෙලාවල් දෙනවා. උදාහරණයක් විතර අගෝස්තු 25 වෙනිදා. මෙන්න මේ ප්‍රශ්න තුන කරන්න ඕන. ප්‍රශ්න තුනක් දෙනවා. MCQ 10ක් දෙනවා. ඒකේ දාට කරලා ඉවර කරන්න ඕන. ගොඩාක් දෙන්නේ නැහැ. ඒ වගේ මේක බෙදලා හදන්නවා.
නිකම්ම ටියුට් එකක් දෙන්නේ නෙමෙයි අගෝස්තු 25 වෙනිදාට මේ ගණන් ටික හදන්න. ආයෙ දවස් 5ක් විතර ගියහම තව ගණන් 5ක්. එතකොට මම මේකට වෙලාවකුත් දෙනවා. ඔයාලට දෙනවා විනාඩි 30යි. විනාඩි 30ක් ඇතුළත ඒක ඉවර කරන්න ඕනේ. කරන්න බැරි වුණා නම් නවත්තන්න. මොකද විභාගෙට ගියාම අපිට මාස ගණන් විභාග ලියන්න දෙන්නේ නැහැ නේ. දැන් වෙලාවත් වැදගත්. හඳ මේක වෙනස්ම විදිහකට ටියුට් එක හදන්නේ. ඔයාලගේ තියෙන පොඩි ප්‍රශ්න සියල්ලම විසඳන ටියුට් එක හදනවා. ටියුට් එක ළඟදිම දෙන්න අපි මේක වෙනම පන්තියක් විදිහට කරමු. එතකොට අපි පන්තිය කරමු. බාධා දින්දලා. පැහැදිලිද? හොඳයි. එහෙනම් අද මාතෘකාව ලියාගන්න මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය. මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය. මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය. හොඳයි. එතකොට පුතේ අතීතයේ ඉඳලා ස්කන්ධය මනින්න විවිධ ක්‍රම පාවිච්චි කරා. නේද? අපි දන්නා ඉස්සර තිබ්බ රාත්තල් කියලා එකක්. දැන් නම් වල වැඩි දන්නේ නැතුව ඇති රාත්තල්. පාරු රාත්තල් කියන මේ ඉල්ලන ඉස්සර. ඊට පස්සේ දැන් අපි බහුලවම පාවිච්චි කරනවා කිලෝග්‍රෑම්, ග්‍රෑම්, මිලිග්‍රෑම්. කිලෝග්‍රෑම් වලින් මම එකක් කියන්නේ අපේ ස්කන්ධය නේ. එතකොට ග්‍රෑම් වලින් මම එකක් කියන්න බලන්න. නේ අපි දන්නවා මිනිසෙකුගේ ස්කන්ධය මනින්නේ කිලෝග්‍රෑම් වලින්. උදාහරණයක් විදිහට කිලෝග්‍රෑම් 75යි. වාහනයක ස්කන්ධය කිලෝග්‍රෑම් 700යි. වාහනයක ස්කන්ධය අන්න අපිට ඒකේ ප්‍රමාණයක් මැනගන්න පුළුවන් කිලෝග්‍රෑම් වලින්. පැහැදිලිද? ඊට පස්සේ උදාහරණයක් විදිහට අපි සීනි ගන්න ගියොත් සමහරවිට කියනවා අපිට දෙන්න සීනි ග්‍රෑම් 500ක්. අන්න ග්‍රෑම් නේ. පරිප්පු ග්‍රෑම් 250ක්. නේ. දැන් අපි පරිප්පු සමහරවිට කිලෝ වලින්ුත් ගන්නවා. නමුත් පරිප්පු කිලෝ 20ක් 30ක් ගන්නෙ නෑනේ ගෙදරට නේ. සීනි ග්‍රෑම් 500ක්. තේකොළ හොඳම උදාහරණය තේකොළ. තේකොළ ග්‍රෑම් 500ක්. තේකොළ ග්‍රෑම් 500ක්. මේ ගෙදරට අපි තේකොළ ගෙනවද කිලෝ ගණන් වලින්? කිලෝ 10ක්. එහෙම ගේන්නේ නෑනේ. ග්‍රෑම් වලින් ගේන්නේ. මිලිග්‍රෑම් මේ සමහරවිට බෙහෙත් ගන්න ගියාම ડોක්ටර් ලියලා දෙනවා මිලිග්‍රෑම් 75. ડોක්ටර් ලියලා දෙනවා මොකද්ද? මිලිග්‍රෑම් 75. නේ? ඒ කියන්නේ මොකද්ද? ඒ පෙත්තක් තුල අදාළ ඖෂධය තියෙන්නේ මිලිග්‍රෑම් 75යි. ඒක කිලෝග්‍රෑම් වලින් කියත හැකිද? දැන් ග්‍රෑම් වලින් කියත හැකිද? එහෙනම් ලොකු පෙති බොන්න වෙන්නේ. නේ? ඉඳා බෙහෙත් වගේ දේවල් ගණන් කරන්නේ මිලිග්‍රෑම් වලින්. පැහැදිලිද? මෙන්න මේ වගේ ඊට තව තියෙනවා මයික්‍රෝග්‍රෑම්, නැනෝග්‍රෑම් මේ වගේ පොඩි අගයන් වලට යනවා. උදාහරණයක් විදිහට ග්‍රෑම් 1000ක් අපි දන්නවා කිලෝග්‍රෑම් 1යි. නේද? එතන මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. කුඩා ස්කන්ධ මනින්න අපි ග්‍රෑම් පාවිච්චි කරනවා. ඊට වඩා කුඩා ස්කන්ධ මනින්න මිලිග්‍රෑම් පාවිච්චි කරනවා. මිලිග්‍රෑම් 1000ක් ග්‍රෑම් 1යි. පැහැදිලිද? එතකොට අතීතයේ සමහර අවස්ථාවල ඔය මෙන්න මේ කිලෝග්‍රෑම් ග්‍රෑම් එහෙම හොයාගන්න දෙන්න කලින් පරණ වෙද මහතුරු එහෙම බෙහෙත් ලියනකොට ලියන්නේ කොහමද? මද ටියට වලින් තමයි ලියන අවස්ථා තිබිලා තියෙනවා. ඒක උදාහරණයක් විදිහට මේ වගේ කියලා දෙන්නම්. මට මේක වැදගත් වෙන එකයි මම කියලා දෙන්නේ. හරි? කලං අවුන්ස එතකොට කැරට් පවුන් මේ ඔක්කොම ඔය වගේ විවිධ ඒකක. පැහැදිලිද? ඉස්සර බෙහෙත් ගන්න ගියාම මද ටියට 10ක් බරට තමයි සමහර බෙහෙතක් ගන්න. ඒතරත් මොකද කරන්නේ? එක පැත්තකට මද ටියට 10ක් දානවා. අනිත් පැත්තට අදාළ බෙහෙතෙන් දානවා. අන්න
එතකොට මේ දෙක සමාන වුණාම අපි දන්නවා මේ මදටියට 10ක ස්කන්ධයට සමාන බෙහෙත් ප්‍රමාණයක් තමයි මෙතන තිබ්බේ කියලා. පැහැදිලිද? එතකොට ඉස්සර කාලේ ඔය කිලෝග්‍රෑම් ග්‍රෑම් රාත්තල් එන්න කලින් මිනිස්සු බෙහෙත් මැන්නේ විවිධ දේවල් මැන්නේ මේ වගේ ක්‍රමවලට. පරිසරයේ තියෙන ස්කන්ධය ටිකක් වෙනස් වෙන්නේ නැති වගේ දේවල් ටිකක් අරගෙන ඒකෙන් තමයි ස්කන්ධය මැන්නේ. එතකොට මෙහෙම මනින අවස්ථාවක් තියෙනවා. පැහැදිලිද දැන්? ඇත්තටම අපිට බෙහෙත් එහෙම කිලෝග්‍රෑම් වලින් මනින්න බෑනේ පුතේ. නේ? චූටි ප්‍රමාණයක් ඕන. දැන් ඉස්සර චූටි පඩි තිබ්බේ නෑ. පැහැදිලිද? එතන මොනවද වෙන්නේ? මදටියට වලින්. මදටියටයක් ගත්තොත් එහෙම පොඩි ස්කන්ධයක් තියෙනවා. එතකොට අර තරාදියක් දානට වඩා මදටියට එකට සාපේක්ෂව මයින් එක ලේසි. එතකොට අපිට අද මේ කතාව ටිකක් වැදගත් වෙනවා. හොඳයි. අපි බලමු කොහොමද වැදගත් වෙන්නේ කියලා. දැන් පුතේ ওই විදිහට ස්කන්ධය මැන්නාම මිනිස්සු හොයාගත්ත පස්සේ කාලෙක මේ පරිසරයේ හැදිලා තියෙන සෑම සියලු දෙයක්ම හැදිලා තියෙන්නේ කුඩාම අංශුවක් වන පරමාණු වලින් කියලා. මොනවද? පරමාණු වලින් කියලා. පැහැදිලිද? උදාහරණයක් විදිහට ගෙදර තියෙන ගල් අඟුරු කෑල්ලක් ගත්තොත් ගල් අඟුරු හැදිලා තියෙන්නේ කාබන් කියන පරමාණු වලින්. අපි ආශ්වාස ප්‍රාශ්වාස කරන ඔක්සිජන් ගත්තොත් ඔක්සිජන් හැදිලා තියෙන්නේ ඔක්සිජන් කියන පරමාණු වලින්. නේද? ගෙදර තියෙන යකඩ කෑල්ලක් ගත්තොත් මේ යකඩ කෑල්ලේ තියෙන්නේ යකඩ කියන පරමාණු. ඉතා චූටි. ඉතා සියුම් අංශු වර්ගයක්. පැහැදිලිද? මිනිස්සුන්ට ඕන වුණා මේ වගේ ස්කන්ධය මනින්න. පැහැදිලිද? මිනිස්සුන්ට ඕන වුණා මේ වගේ ස්කන්ධය මනින්න. ස්කන්ධය මැන්නහම පුතේ මේ වගේ ස්කන්ධය ඉතාමත් කුඩයි. උදාහරණයක් විදිහට අත ටිකක් දෙදෙනවා මකන්නම කරේ. උදාහරණයක් විදිහට හයිඩ්‍රජන් කියන පරමාණු අරගෙන ස්කන්ධය මැන්නොත් එහෙම මෙයාගේ ස්කන්ධය පුතේ 1.6යි 7යි 4යි 10 ඍණ 24යි ග්‍රෑම්. 10 ඍණ 24යි ග්‍රෑම්. දැන් ඔයාලට පේනවා ඇති මේක කොයි තරම් චූටිද කියලා. මෙහෙම කොහොමද තේරෙන්නේ නැහැ. උදාහරණයක් බලමු. මේක කොහොමද අපි දිගැල්ල ලියන්නේ? මෙන්න මෙහෙම. 10 ඍණ 24ක්. 10 ඍණ 24ක් කියලා කියන්නේ මේක බෙදන්න ඕන 10 24න් කියන එක. මේගේ 10 24න් බෙදුවොත් එන උත්තරේ තමයි 0.1 1යි 2යි 3යි 4යි 5යි 6යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි ඔන්න ඔච්චර. මේ තරම් චූටි. දැන් ඔයාලා මට කියන්න මේක මනින්න ගියොත් වරදීද නැද්ද? වරදින්න තියෙන ඉඩකඩ වැඩි. අනිත් එක හැමතැනකම මේක ලියලා ඉන්න හරි අමාරුයි. පැහැදිලිනේ? එහෙනම් මේ වගේ පරමාණු වල ස්කන්ධය පුතේ හරිම චූටි. මනින්න ගියොත් එහෙම ග්‍රෑම් වලින් මිලිග්‍රෑම් වලින් ඉතා කුඩා 0.24ක් විතර ලියන්න ඕන. එතන පුතේ මේක ලියලා ඉන්නම ගියාම වෙලාව ඉවරයි. පැහැදිලිද? මෙන්න මේ හේතුව නිසා හරි මෙන්න මේ හේතුව නිසා මම මේකට එන උදාහරණ කියලා මින්නම් මෙතන. උදාහරණයක් විදිහට ඉස්සර කාලේ අපි හිතමු මදටියට දෙකක බර බෙහෙතක් ඕන වුණා. මදටියට දෙකක බර. එතකොට මේ පැත්තට මදටියට දෙකක් දැම්මා. මේ පැත්තට මේ බෙහෙත දැම්මා කිරා ගත්තා. හරි ලේසි. හැබැයි අපි ඔක ඇත්තටම ස්කන්ධය බලන්න ගියොත් සමහර විට ග්‍රෑම් 0.03ක් විතර එන්නේ. පැහැදිලිද? එතකොට වෙද මහත්තයට ලේසි. අර බෙහෙත් ගන්න දෙන මිනිසුන්ට ග්‍රෑම් 0.03ක් කියන එකද
මදටියට දෙකක් බර ගන්න කියලා. මේක හරි ලේසි. මේකේ පොඩි ප්‍රශ්න තියෙනවා. මේකේ. නමුත් මේක පහසුයි. අර බිංදුව ගණන් ලියලින්න ඕනේ. හරි පහසුවෙන් උත්තරේ දාන්න පුළුවන්. මෙන්න මේ නිසා විද්‍යාඥයෝ තීරණය කරා මේ විදිහට හයිඩ්‍රජන් වල හරි ඔක්සිජන් වල හරි කාබන් වල හරි ඕනම පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් හොයන්නේ නැතුව පැහැදිලි සුදරා ගන්න ඕනම පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් හොයන්නේ නැතුව අපි මොකක් හරි එකක් වගේ බලමු කිව්වා. දැන් මෙතන මදටියට දෙකක්. ඒ වගේ වෙන පරමාණුවක් අපි මේ පැත්තට දානවා පරමාණුවක්ම. හයිඩ්‍රජන් පරමාණුවක් දානවා. මේ පැත්තට ඔක්සිජන් පරමාණුවක් දානවා. දැන් මේක ඇදයි. මම මේක හොඳට කියලා දෙන්නම්. මේක හදන්න මේ පැත්තට හයිඩ්‍රජන් පරමාණු 16ක් විතර දාන්න. එහෙනම් අපිට කියත හැකි ඔක්සිජන් පරමාණුව නිකන් හයිඩ්‍රජන් පරමාණු 16ක් විතර තියෙනවා. මෙන්න මේ වගේ අදහසක් තමයි මේ පාඩමේදී අපි ඉගෙන ගන්න. පැහැදිලිද? හොඳයි. ලියා ගන්න. අනුමාත්‍රකයන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. අනුමාත්‍රකාව ලියා ගන්න. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සාපේක්ෂ පරමාණු ස්කන්ධය ලියා ගන්න. තෝරාගත් යම් පරමාණුවක ස්කන්ධය ස්කන්ධ ඒකකයක් ලෙස සලකා ඊට සාපේක්ෂව අනෙකුත් පරමාණුවල ස්කන්ධය ප්‍රකාශ කිරීම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙස හැඳින්වේ. හොඳයි. අනුමාත්‍රකාව ලියා ගන්න පුතේ. පරමාණුක ස්කන්ධ ඒකකය. හරි. පරමාණුක ස්කන්ධ ඒකකය. හොඳයි. දැන් මේකත් පොඩ්ඩක් හොඳට අහගන්න. එතකොට පැහැදිලි වෙයි ගොඩක් හොඳට. හරි. අපි හිතමු අපේ අවට පරිසරයේ මදටියට තියෙනවා. ගඩොල් තියෙනවා. පැහැදිලිද? ඊළඟට අපි හිතමු ගඩොල් තියෙනවා. කළු ගල් තියෙනවා. ඊට අමතරව ඇන තියෙනවා. ඇන වර්ග. හරි. එතකොට පුතේ ඒකකයක් ලෙස පාවිච්චි කරන්න හොඳම කෝකද? උදාහරණයක් විදියට අපි හිතමු අපිට ගන්න ඕන බෙහෙතක් උදාහරණයක් අපි හිතමු මොනවද? පස්පංගුව හරි මොන හරි කියලා. නැත්නම් වෙනිවැල් ගැට කියලා. අපිට වෙනිවැල් ගැට ගඩොල් දෙකක ස්කන්ධයක් ගන්න එකද සාර්ථක මදටියට වලින් වයින් එකද? ගඩොලක් සාමාන්‍යයෙන් තරමක් ලොකුයි. හැබැයි මදටියට චූටි. කළුගල් ස්ථිර ස්කන්ධයක් නැහැ. එක එක කළුගල් එක එක ස්කන්ධය. ඇණයක් ගත්තොත් ඇණක් ප්‍රශ්නයක්ම නැහැ. එතකොට පුතේ මේ වගේ එකකින් චූටිම ස්කන්ධය තියෙන එක තෝරගන්න එක තමයි ලේසි. ඇයි? චූටිම ස්කන්ධය තෝරගත්තාම අපිට ඕන ස්කන්ධයක් මැන ගන්න පුළුවන්. නේ? මදටියට 8ක්
ස්කන්ධයක් තියෙන වෙනි වැල් ටිකක් ඕන. ඒ පොඩි ස්කන්ධයක්. මේ පැත්තට ගඩොලක් දාලා මනින්න පුළුවන්ද? එතකොට මෙතනින් මනින්න පුළුවන් අවම අගය වෙන්නේ ගඩොල ස්කන්ධය. අපි තුමු ගඩොලක් සාමාන්‍යයෙන් ග්‍රෑම් 200ක් තියෙනවා කියන. එහෙනම් ගඩොලෙන් මනින්න පුළුවන් අවම ස්කන්ධය ග්‍රෑම් 200යි. ග්‍රෑම් 400, ග්‍රෑම් 600 ඒව මනින්න පුළුවන්. හැබැයි මේකෙන් ග්‍රෑම් 100 මනින්න පුළුවන්ද? මනින්න බෑ. ඇයි? ටිකක් 200ක් බලන්න. හැබැයි මදටියටයක් එහෙම නැහැ. මදටියටේ තමයි පොඩිම ග්‍රෑම් එකයි. ඒ හින්දා ග්‍රෑම් 0.1, ග්‍රෑම් 0.10, නැත්නම් ග්‍රෑම් 1, ග්‍රෑම් 5, ග්‍රෑම් 20 ඕන එකක් මනින්න පුළුවන්. ඒ හින්දා පුතේ මේ වගේ අවස්ථාවක අපි තෝරගන්නේ එතන තියෙන ස්කන්ධයෙන් අඩුම එක්කෙනාව තමයි තෝරගන්නේ. පැහැදිලි නේද? එතන තියෙන ස්කන්ධයෙන් අඩුම එක්කෙනාව තමයි තෝරගන්නේ. මෙයාට සාපේක්ෂව තමයි ඉන්නේ. මදටියට එක බර 1යි නම් ස්කන්ධය 1යි නම් ගඩොලක් ඒ වගේ 600යි. කළු ගලක් ඒ වගේ 500යි. ඇණයක් ඒ වගේ 40යි. එතකොට විද්‍යාඥයෝ ඔක දිහා ඔන්න ඔය අදහසම ඔළුවේ තියාගෙන බැලුවා මේ අපේ ගාව තියෙන මූලද්‍රව්‍ය වලින් සැහැල්ලුම මූලද්‍රව්‍ය ස්කන්ධයේ අඩුම මූලද්‍රව්‍ය කවුද? එයා දැක්කා සැහැල්ලුම මූලද්‍රව්‍ය හයිඩ්‍රජන්. හයිඩ්‍රජන්ට තමයි අඩුම ස්කන්ධයක් තියෙන්නේ. එහෙනම් එයා ගත්තා හයිඩ්‍රජන් වල අගය 1යි කියලා ගමු. එතකොට පුතේ මේ පැත්තට කාබන් පරමාණුවක් දාලා මේක බැලන්ස් කරන්න එහා පැත්තට හයිඩ්‍රජන් පරමාණු කීයක් දාන්න ඕනද? එකක් දැම්මා බැලන්ස් නැහැ. දෙකක් දැම්මා මේ පැත්ත බරයි. 3 4 ඔහම දාගෙන ගිහිල්ලා 12ක් දැම්මහම හයිඩ්‍රජන් පරමාණු 12ක් දැම්මහම මෙන්න පුතේ මේක බැලන්ස් වුණා. එහෙනම් යාලා කිව්වා කාබන් වල ස්කන්ධය නිකන් සාපේක්ෂ ස්කන්ධය හයිඩ්‍රජන් වගේ 12 ගුණයක් කියලා හිතාගෙන හිටියා. නමුත් පස්සේ පොඩි ප්‍රශ්න ආවා. මේ හයිඩ්‍රජන් වල ස්කන්ධය පොඩ්ඩක් වෙනස් වෙනවා. තව පොඩි ප්‍රශ්න තියෙනවා. මේ නිසා මෙයාලා තීරණය කරා අපි කාබන් තෝරගමු කියලා. හැබැයි කාබන් බරින් වැඩි, ස්කන්ධයෙන් වැඩි. පැහැදිලිද? හයිඩ්‍රජන් තමයි සැහැල්ලුම. නමුත් හයිඩ්‍රජන් පාවිච්චි කරන්න බෑ. හරි ප්‍රශ්න. එහෙනම් එයා තීරණය කරා විද්‍යාඥයෝ තීරණය කරා අපි කාබන් පරමාණු ගමු ස්කන්ධ ඒකකයේ විදිහට. හැබැයි කාබන් පරමාණු ස්කන්ධයෙන් වැඩි. කාබන් C12 සමස්ථානිකයේ ස්කන්ධය වැඩි. ඒ හින්දා මේ වගේ කාබන් පරමාණුවක් අරගෙන මේක සමාන කොටස් 1 2 3 4 5 6 7 8 9 10 11 මේ කාබන් පරමාණු සමාන කොටස් 12කට බෙදලා මේකෙන් එක කොටසක් ගමු. මෙන්න මේක තමයි අඩුම ඒකකය කියලා සැලකුමු කියලා කිව්වා. පැහැදිලිද? එහෙනම් පරමාණුක ස්කන්ධ ඒකකය වෙන්නේ පුතේ C12 සමස්ථානිකයෙන් ස්කන්ධයෙන් 12න් එකක්. මේක තමයි 12න් එකක්. මේක තමයි පුතේ පරමාණුක ස්කන්ධ ඒකකය. මම මේක හදන හැටි කියලා දෙන්නම්. උදාහරණයක් විදිහට මේ C12 සමස්ථානිකයේ ස්කන්ධය 1.999 1023 ග්‍රෑම්. මේක බෙදනවා 12යි. ඒක උත්තරේ එනවා 1.67යි 1.67යි 10 23යි 24යි ග්‍රෑම්. මෙන්න මේක තමයි පුතේ පරමාණුක ස්කන්ධ ඒකකය. ඕකට සාපේක්ෂව තමයි අපි බලන්නේ. මම ඒ බලන හැටි කියලා දෙන්නම්. මේකත් හොඳට බලා ගන්න. ඊට පස්සේ ඔයාලට හොඳට පැහැදිලි වෙයි. ඒ ගණන් ටිකක් අපිට හදන්න පුළුවන්. හොඳයි. උදාහරණයක් බලමු.
උදාහරණයක්. අපි බලමු හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. අපි මේ පැත්තට දානවා පුතේ හයිඩ්‍රජන් පරමාණුවක්. මේ පැත්තට දානවා පුතේ හයිඩ්‍රජන් පරමාණුවක්. දාපු ගමන් මේ පැත්ත ස්කන්ධයෙන් වැඩි, බරින් වැඩි, අර පැත්තේ මොකුත් නැහැ. ඉතින් ඕක කොහොම ඇලවෙනවා. ඕක සමාන කරන්න මෙන්න මේ C12 එකෙන් 12න් එකක කෑල්ලක්. අර පොඩි කේක් කෑල්ල වගේ එකක් දානවා. මෙන්න පුතේ දාපු ගමන්ම මේක බැලන්ස් වුණා. එහෙනම් අපි කියනවා හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එකයි. අරකින් එකක් දාපු ගමන්ම බැලන්ස් වුණා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එකයි කියලා කියනවා. හරි. තව උදාහරණයක් බලමු. එතකොට තේරෙයි. අපි ඔය වගේම තරාදියක් හදාගෙන පැහැදිලිද? ඔය වගේම තරාදියක් හදාගෙන අපි හිතමු මේකට දැම්ම හීලියම් පරමාණුවක්. හීලියම් පරමාණුවක් දැම්මා. හීලියම් පරමාණුවක් දාපු ගමන්ම මොකද වෙන්නේ? හරි. හීලියම් පරමාණුවක් දාපු ගමන් මේක මේ පැත්තට ඇලවුණා. දැන් අපි අර කේක් කෑල්ල වගේ C12න් 12න් එකක කෑල්ලක් මෙතනට දානවා. බැලන්ස්ද නැහැ. තව කෑල්ලක් දානවා. බැලන්ස්ද නැහැ. තව කෑල්ලක් දානවා. බැලන්ස් නැහැ. තවත් එකක් දානවා. අන්න බැලන්ස් වුණා. එහෙනම් මට ලියත හැකි හීලියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ 4යි. ඒ කියන්නේ පුතේ හීලියම් බැලන්ස් කරන්න අර 12න් කෑලි කීයක් දාන්න ඕනේද? ඒක තමයි හීලියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඕක අපි අනිත් පැත්තට කියමු. නයිට්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 14යිලු. මොකද්ද පුතේ මේකේ තේරුම? නයිට්‍රජන් පරමාණුවක් එක පැත්තකට දාලා මේක බැලන්ස් කරන්න අර කේක් කෑලි වගේ කාබන් කෑලි කීයක් දාන්න ඕනේද? 14ක් දාන්න ඕනේ. එහෙනම් අද ඉඳන් අපි පරමාණු වල ස්කන්ධය ග්‍රෑම් වලින් කියන්නේ නැහැ. මොනවද කියන්නේ? මෙන්න මේ සාපේක්ෂ අණුක ස්කන්ධයෙන් තමයි කියන්නේ. සාපේක්ෂ පරමාණු ස්කන්ධයෙන් තමයි කියන්නේ. හයිඩ්‍රජන් වල 1යි, හීලියම් වල 4යි, නයිට්‍රජන් වල 14යි, ඔක්සිජන් වල 16යි. මේකෙන් තමයි අපි වැඩ කරන්නේ. කවුරු හරි මට කියන්න එහෙනම් කාබන් වල කීයක් වෙයිද? මම මේ පැත්තට දානවා කාබන් පරමාණුව. එදාන කාබන් පරමාණු. මේ කාබන් පරමාණුව බැලන්ස් වෙන්න අර 12න් එක කෑලි කීයක් දාන්න ඕනේද? 12ක් දාන්න ඕනේ. එහෙනම් කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. පැහැදිලි නේ? ඊතන්න පුතේ ඉතින් කේක් එකක් අරගෙන සමාන කොටස් 12කට කඩනවා. හරි. ඒ සමානම කේක් එකක් තරාදියේ මේ පැත්තට දාලා අර වගේ කෑලි කීයක් දාන්න ඕනක බැලන්ස් වෙන්න? 12ක් දාන්න ඕනේ. පැහැදිලි නේ? එහෙනම් මෙන්න මේ විදිහට තමයි අපි පරමාණු වල ස්කන්ධය මෙතනින් එහාට සාකච්ඡා කරන්නේ. පැහැදිලිද? හොඳයි. මම හිතනවා ඔයාලට මේක පැහැදිලි කියලා කතාව ඉස්සලා මේක තේරුම් ගන්න. ඊට පස්සේ අපි මේ ගණන් ටිකක් හදමු. හරි? ලියාගන්න. පරමාණුක ස්කන්ධය පරමාණු වල ස්කන්ධය ඉතා කුඩා බැවි. පරමාණුක ස්කන්ධය ඉතා කුඩා බැවි. ඉතා කුඩා බැවින් එය ප්‍රකාශ කරනුයේ
එය ප්‍රකාශ කරනුයේ යම් පරමාණුක ස්කන්ධයකට සාපේක්ෂවයි. මෙලෙස භාවිතා කරන පරමාණුව පරමාණුක ස්කන්ධ ඒකකය ලෙස හැඳින්වේ. අපි අර උදාහරණයම කියන්නම්. කුඩා බෙහෙත් වල ස්කන්ධය වලින් ඉස්සර කාලේ පාවිච්චි කරේ මද ටියට. එහෙනම් මද ටියට එකක ස්කන්ධය අපි ඒකක එකක් කියලා ගන්නවා. එතකොට බෙහෙත් කියන එක නම් කොහොමද ලියන්නේ? මද ටියට 8ක. එතකොට පුතේ මේක ග්‍රෑම් මටවත් කිලෝග්‍රෑම් මටවත් මිලිග්‍රෑම් මටවත් නෙමෙයි. මද ටියට 8. එහෙනම් මෙන්න මේ මද ටියට අපි සලකනවා මොකද්ද? ස්කන්ධ ඒකකයක් කියලා. ලොකුවට හිතන්න ඕනේ නැහැ. ස්කන්ධ ඒකකයක් කියලා. හරි ලියාගන්න. වර්තමානයේදී පරමාණුක ස්කන්ධ ඒකකය ලෙස පරමාණුක ස්කන්ධ ඒකකය ලෙස C12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් ගනු ලබයි. හොඳයි. පුතේ කොටු කරන්න බලාගෙන ලියාගන්න. පරමාණුක ස්කන්ධ ඒකකය පරමාණුක ස්කන්ධ ඒකකයේ සමානයි මොකද්ද? C12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය බෙදීම 12. අපි ඒක තමයි සලකන්නේ. උදාහරණයක් ගත්තොත් C12 සමස්ථානික ස්කන්ධ 1.999 ග්‍රෑම් බෙදීම 12. එතන 1.67යි 10.24යි ග්‍රෑම්. මේක තමයි පුතේ පරමාණුක ස්කන්ධ ඒකකය. මේක තමයි අපිට මයින්තින කුඩාම අගය. මේකටත් එක්ක තමයි අපි බලන්නේ අනිත් ඒවා කීයද කියලා. හොඳයි. ලියාගත්තද? අපි මේකට අග්ගල ගණන් ටිකක් හදමු. එතකොට මේක වඩා පැහැදිලි වෙයි. හරි. හොඳයි.
අන්තිම නෝට් එක ලියාගන්නේ කොටු කරන්න බලාගෙන ලියාගන්න. කොටු කරන්න බලන්න ලියාගන්න. මූලද්‍රව්‍ය පරමාණුවක ස්කන්ධය C12 6 සමස්ථානිකයේ පරමාණුවක ස්කන්ධය 12න් එකක්. මෙන් කී වාරයක් වේද යන්න. එම මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නම් වේ. ඔක ලියාගන්න. මේ සමීකරණ ලියාගමු. ඊට පස්සේ අපි වෙන දේ චුට්ටක් කතා කරලා ඇවිල්ලා ගණන් ටිකක් හදමු. මේක අර මෙහෙම ලියනකොට නිකන් පැටලෙනවා වගේ තේරුණාට හරිය ලේසි. හරි? හරිම ලේසි කොටසක්. මේ අර නිකන් අපිට නුපුරුදු වචන දිනින්න තමයි ටිකක් නිකන් පැටලෙනවා වගේ තේරෙන්නේ. ඒත් හරිම ලේසි මම කියලා දෙන්නම්. හොඳයි. සමීකරණ ලියා ගන්න. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි මූල ද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදීම C12 6 12න් එකක් පරමාණුක ස්කන්ධය. හොඳයි හැමෝම මේක ලියලා පොත් වහගන්නකෝ. හරි හැමෝම ලියලා පොත් වහගන්න. හොඳට බලා ගන්න. මම මේ සමීකරණය කියන දේ තව එකපාරක් පැහැදිලි කරනවා. හොඳට බලා ගන්න. හරි. අපි කොහොමද මේ සමීකරණය පාවිච්චි කරන්නේ? උදාහරණයක් විදිහට ඔක්සිජන් වල පරමාණුක ඇත්තම ස්කන්ධය 2.66 1023 ග්‍රෑම්. පැහැදිලිද? හොඳයි. එතකොට පුතේ කාබන් වල සැබෑ ස්කන්ධය වෙන්නේ 1.991023 ග්‍රෑම්. පැහැදිලිද? මේ ඇවිල්ලා කාබන් පරමාණුකම ස්කන්ධය. හැබැයි අපිට ඕනේ මේකෙන් 12න් එකක ස්කන්ධය. මෙන්න මේ චූටි කේක් කෑලි ස්කන්ධය, පොඩි කෑලි ස්කන්ධය 1.67 10-24 ග්‍රෑම්. ඔන්න බලන්න. එතකොට මොකද්ද මේකෙන් කියන්නේ? අපි බලනවා ඔක්සිජන් පරමාණුවක් තරාදියකට දාලා අර චූටි කේක් කෑලි කීයක් දාන්න ඕනේද මේක බැලන්ස් වෙන්න?
මේ ඔක්සිජන් පරමාණු ස්කන්ධය 2.6යි 10^23යි. අර චූටි කෑල්ලක ස්කන්ධය 1.6යි 7යි 10^24යි. පුතේ මේක මේකෙන් බෙදුවාම එන උත්තරේ තමයි 16.02. 0.2 දැන් ඔබට අමතක කරමු. මේක මේකෙන් බෙදුවාම එන උත්තරේ තමයි 16. එහෙනම් පුතේ මේ තරාතිය බැලන්ස් වෙන්න මෙන්න මේ කෑලි කීයක් දාන්න ඕනද තරාතිය එහා පැත්තට? කීයක් දාන්න ඕනද? කියන්නේ කෑලි 16ක් දාන්න ඕන. අන්න ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. ඕක තමයි මේ සමීකරණයෙන් එන්නේ. මම තව පාරක් කියන්නම්. මේ ඔක්සිජන් වල ස්කන්ධය 2.6යි 1023යි. වෙන 23යි. මේ කාබන් වල ස්කන්ධය. අපිට කාබන් වල ස්කන්ධය වැඩක් නැහැ. අපිට ඕන කාබන් වල ස්කන්ධයෙන් 12න් එකක්. 1.6යි 7යි 10^24යි. හරිනේ. දැන් මට දැනගන්න ඕන මෙන්න මේ ස්කන්ධය බැලන්ස් කරන්න කෑලි කීයක් එහා පැත්තට දාන්න ඕනේද? හොයන්න තියෙන ලේසිම විදිය තමයි මෙයාගේ ස්කන්ධයෙන් අරක බෙදනවා. නේ? උදාහරණයක් විදියට කිලෝග්‍රෑම් 10ක ස්කන්ධයක් මනින්න කිලෝග්‍රෑම් 2 පඩි කීයක් දාන්න ඕනද එහා පැත්තට? හොඳම දේ මේක කිලෝග්‍රෑම් දෙකකින් බෙදන්න 5ක් එනවා. එහෙනම් කිලෝ 2 පඩි 5ක් දාන්න ඕනේ එහා පැත්තට. සරලයි. තේරුණානේ? පැහැදිලිනේ? මේකත් එක පටල ගන්න එපා. හොඳයි. එහෙනම් පුතේ මෙන්න මෙහෙම බෙදලෙන අගයට අපි කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඔක්සිජන් වල. හරි. එහෙනම් අපි ගානක් හදමු දැන්. මම හිතනවා ඔයාලට තේරුණා කියලා. තේරුම් නැත්නම් කාට හරි මේ කොටස වැදගත්. හැබැයි හරිය ලේසි. තේරුම් නැත්නම් කාට හරි මට මැසේජ් එකක් දාන්න. මම මේ කොටස තේරුම් කරලා පොඩි වීඩියෝ එකක් එවන්නම්. හොඳයි. අද ගමු ගානක්. තියාගන්න. ඔක්සිජන් පරමාණුවක ස්කන්ධය ඔක්සිජන් පරමාණුක ස්කන්ධය 2.6යි 10^23යි ග්‍රෑම් වේ. 2.6යි 10^23යි ග්‍රෑම් වේ. ඔක්සිජන් හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. ඔක්සිජන් හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. හොඳයි. මම මේ ගාන හදන්නම්. ඔක්සිජන් හි සාපේක්ෂ පරමාණු ස්කන්ධය සොයන්න. හරි අපි ලියමු සමීකරණය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි යම් පරමාණුවක ඔක්සිජන් පරමාණු ස්කන්ධය ඔක්සිජන් පරමාණු ස්කන්ධය බෙදීම 12න් 1යි C12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය. හොඳයි. අපි ඔක්සිජන් පරමාණු ස්කන්ධය දන්නවා 2.6යි 10^23යි ග්‍රෑම්. කාබන් පරමාණු ස්කන්ධය අපි දන්නවා 1.9යි 10^23යි ග්‍රෑම්. මේක මේකෙන් බෙදිලා එන උත්තරෙත් අපි දන්නවා. අපි කලින් හැදුවනේ 2.6යි 10^23යි ග්‍රෑම් බෙදන්න ඕන 1.6යි 7යි 10^24යි ග්‍රෑම්. මේක මේකෙන් බෙදුවාම එන උත්තරේ පුතේ 16.02. අදා ගන්න.
එහෙනම් මෙන්න ලියා ගන්න. ඔක්සිජන් හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. ඔක්සිජන් හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. හදාගත්තද පුතේ? හොඳයි. අපි තව උදාහරණයක් ගමු. ඔයාලා මේ ගාන හදන්න බලන්න. අපි ඉස්සෙල්ලාම පොතේ තියෙන ගානක් හදලිමු. පොටෑසියම් පරමාණුක सापेक्ष परमाणु स्कंध सॉरी पोटेशियम परमाणु स्कंध पोटेशियम परमाणु का स्कंध 6.4 7යි 6යි 10 ඍණ 23යි ग्राम නැපි හොයමු पोटेशियम परमाणुक सापेक्ष परमाणुक स्कंध समानයි යන්නේ පුතේ पोटेशियम परमाणुक स्कंध බෙදීම 12න් 1යි පරමාණුක ස්කන්ධය හොඳයි දැන් මොකද පුතේ අපි කරන්න ඕන පොටෑසියම් පරමාණුක ස්කන්ධය 6.4යි 7යි 6යි 10 23යි ග්‍රෑම් බෙදන්න ඕන කාබන් පරමාණුක ස්කන්ධය. කීයද කාබන් පරමාණුක ස්කන්ධය 1.9යි 9යි 10 23යි ග්‍රෑම්. හැබැයි මේක 12න් බෙදුවාම එන උත්තරය අපි දන්නවා. මොකක්ද ඒක 12න් බෙදුවාම එන උත්තරේ 6.4යි 7යි 6යි 10 23යි ග්‍රෑම් 1.6යි 7යි 10 24යි ග්‍රෑම්. හරි පුතේ මේක බෙදුවොත් අපිට එන උත්තරේ තමයි 39. හරි හොඳයි. එතකොට පුතේ පොටෑසියම් වල සාපේක්ෂ අණු ස්කන්ධය කීයද? එහෙනම් අපි ලියද හැකි පොටෑසියම් වල සාපේක්ෂ අණු ස්කන්ධය පොටෑසියම් වල सापेक्ष अणुक सॉरी सापेक्ष
පරමාණුක ස්කන්ධය 39. හොඳයි හදාගන්න බලන්න. හොඳයි. හොඳයි ළමයි. එතකොට මෙන්න මේ වගේ ඒවා ටිකක් බෙදන්න අපහසු නිසා වැඩි වශයෙන් විභාග වලට ගණන් අහන්නේ නැහැ. මොකද මේ වගේ ඒවා බෙදන්න ටිකක් අමාරු නිසා. පැහැදිලිද? නමුත් අහන අවස්ථා තියෙනවා. හැබැයි මම මේ දැන් උගන්වන්න යන කොටස නිතරම විභාගයට අහන කොටසක්. ඒ හින්දා චුට්ටක් නැගිටලා වාඩි වෙලා නේ නිදිමත යවාගෙන මේක අහන්න. හරි? හොඳයි. නම් චුට්ටක් හොඳයි. අපි දැන් වෙන දේ චුට්ටක් කතා කරමු බලන්න. මොනවා ගැනද? හදිසියෙ මේක අත ගැහුවොත් මොකද කරන්න ඕන? මගේ මෙතන මේ වීදුරුව ලොකුවට අත කැපිලා ගියා. ඇත්තටම මෙතන තිබ්බ නහරයක් කැපුණා. නහරයක් කැපුණාම ලේ විදින්න ගත්තා. හරි? ඒ වෙලාවට මොකද්ද කරන්න ඕන? මම ටක් දාලා අත තදින් අල්ලගත්තා. ඒ ලේ විදින එක නවත්තන්නම බෑ. කරේ ටක් දාලා රෙදිපටියක් කරගෙන තුවාලේ හුන්නට තද ගාලා එතුවා ලේ යන්නේ නැති වෙන්න. ඉතින් අත උස්සගෙන විනාඩි 10ක් යන කලින් හොස්පිටල් එකට ගියා. ඇයි එහෙම කරන්න ඕනේ? මොකද පුතේ මේ වගේ තුවාලයක් වුණාම කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩාක් ලේ ගියොත් එහෙම ඒ නිසා ජීවිතේ උනත් නැති වෙන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් ඒ වගේ වෙලාවට කරන්න ඕන දේ තමයි ලේ යන එක නවත්තන්න. දැන් මමත් මුලින් කරේ ඉස්සලා මත මෙතනින් බැන්දා. නමුත් ලේ යන වේගය වැඩි. පැහැදිලි? ඊට පස්සේ කරේ මොකද? තුවාලේ තදින් අල්ලගෙන තුවාලේ තදින් මතා ගත්තා. ඒ වෙලාවට තුවාලෙට පුළුන් තියන්න, තෙල් දාන්න, එහෙම නැත්නම් කෝපි කුඩු දාන්න වගේ යන්න එපා. පැහැදිලිද දැන්? අමාර කට්ටිය ඇත්තටම අයගේ තුවාල වුණාම කෝපි කුඩු දානවා ලේ යන එක නවතින්න. ඒක හරියන වැඩක් මෙහෙම දැම්මම හොස්පිටල් එකට ගියාම හරිය වදේ. ඇයි? වෛද්‍යවරුන්ට බෙහෙත් කරන්න කලින් අර සමහර ලාවට දැන් අපි හිතන්නකො පුළුන් තිබ්බා කියලා. පුළුන් තියලා තදින් බදිනවා. හොස්පිටල් එකට යනකොට ලේ යන එක නැවතිලා ලේ කැටි ගිහිලා අර පුළුන් එක ඇලවිලා. හරි? අයින් කරන්න හරි අපහසුයි. එහෙනම් මොකෝත් තියන්නේ නැතුව තදින් බැඳලා ඉක්මනට හොස්පිටල් යන එක තමයි හොඳම දේ. පැහැදිලිනේ? හරි? හොඳයි. මට මේ දැන් ළමෙක් මැසේජ් එකක් දාලා තිබ්බා වීඩියෝ බලලා මාරු ඉගෙන ගන්න කියලා. ඒක ඇත්තම මම පිළිගන්නවා. ඔන්ලයින් පන්ති කරත් මේ තමයි කියන්නේ Zoom එකකින් කරත් YouTube එකකින් කරත් එකම දේ තමයි වෙන්නේ. ඔය පුතේ ඒ අවස්ථාවට අපිට ටිකක් හැඩ ගහින්න වෙනවා. පැහැදිලිද? වෙන කරන්න දෙයක් නැහැ. අපහසුයි කියන දේ මමත් හොඳටම දන්නවා. මමත් හරිම අකමැති මේ වගේ ඔන්ලයින් උගන්වන්න, විශේෂයෙන් මේ වගේ වීඩියෝ දාලා උගන්වන්න. ඔය ළමයින්ට ඒතකොට ඒක තේරුණාද නැද්ද? ළඟට ගිහිල්ලා කතා කරන්නේ මොකුත් කරන්න බැරි නිසා. නමුත් පුතේ ඉතින් අර අපිට වෙන විකල්පයක් නැහැ මේ අවස්ථාවේ නේද? මම බලන්න පුළුවන් තරම් සරලව උගන්වන්න සහ ටිකක් හිමීට උගන්වන්න. ඒතර ඔයාලට තියෙන ප්‍රශ්න තේ තමයි මොනවා හරි තේරෙන්නේ නැත්නම් මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. ඒතර මට ටක් ගාලා ඒක පැහැදිලි කරලා විස්තර කරලා උත්තර දෙන්න පුළුවන්. අපහසු කාලයක් යන්නේ හැමෝටම අමාරුවෙන් හරි ඉතින් ටිකක් වැඩ කරන්න වෙනවා. හරි? බලමු මේකට අපි මොකද කරන්න පුළුවන් කියලා බලමු. හොඳයි. හොඳයි. මේක පොඩ්ඩක් අහගන්න හොඳට. දැන් පුතේ අපි ඉගෙන ගත්තා ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. නේද? ඒ කියලා කියන්නේ මොකද්ද? අපි අර වගේ තරාදියක් අරගෙන මේ පැත්තට ඔක්සිජන් පරමාණුවක් දාලා මේ පැත්තට අර C12 6
කෑලි කීයක් දාන්න ඕනේද? 16ක් දාන්න ඕන මේක බැලන්ස් වෙන්න. එහෙනම් ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. එතකොට මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. මම මේ පැත්තට ඔක්සිජන් පරමාණු එකක් වෙනුවට ඔක්සිජන් පරමාණු දෙකක් දැම්මොත් මොකක් වෙයිද? එහා පැත්ත බැලන්ස් කරන්න කීයක් දාන්න ඕනේද? ඔයාලා නිකන් බැලුවම තේරෙනවා එකකට 16ක් ඕනේ නම් දෙකකට ඒ වගේ දෙගුණයක් ඕන 32ක් ඕන. පැහැදිලිද? එතකොට පුතේ ඔන්න ඔය අදහස ඔළුවේ තියාගන්න. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. හැබැයි මෙන්න මේ ඔක්සිජන් කියන මූලද්‍රව්‍යය වායු ගෝලයේ තනියම ඉන්නේ නැහැ. එයා හැම වෙලේම ඉන්නේ ඔක්සිජන් අණුවක් විදියට. නැත්තම් ඔක්සිජන් පරමාණු දෙකක් එකට බන්ධන හදාගෙන තමයි ඉන්නේ. පැහැදිලිද? එහෙනම් අපිට මෙන්න මේ ඔක්සිජන් වායුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න කිව්වොත් කොහොමද හොයන්න ඕන? එක ඔක්සිජන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. එහෙනම් ඔක්සිජන් පරමාණු දෙකක පුතේ 32යි. එහෙම නැත්නම් අපිට කියත හැකි මෙතන ඔක්සිජන් පරමාණු දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා සාපේක්ෂ අණුක ස්කන්ධය 16ව දෙකක්. මේ විදිහට පුතේ අපිට පුළුවන් අණු වල ස්කන්ධය හොයන්න. මේවා පරමාණු දෙකක් හෝ කීපයක් එකට එකතු වුණාම හැදෙනවා අණු. අණු වල ස්කන්ධය හොයන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි? අපි තව උදාහරණයක් ගමු. හොඳයි අපි තව උදාහරණයක් ගමු H2O නැත්නම් ජලය. අපි දන්නවා ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි. හරි? එතකොට මම මේ පැත්තට දානවා පුතේ තරාදියේ ජල අණුවක් H2O අණුවක්. මේ පැත්තට අර කාබන් C12 කීයක් දාන්න වෙයිද? දැන් බලන්න මෙතන ඔක්සිජන් එක්කෙනෙක් ඉන්නවා. එහෙනම් ඒ ඔක්සිජන් එකේ සාපේක්ෂ අණු ස්කන්ධය 16යි. එහෙනම් මේ වගේ කේක් කැලි 16ක් ඕන. ඒත් බැලන්ස් නැහැ. ඇයි ඒ? තව හයිඩ්‍රජන් දෙන්නෙකුත් ඉන්නවා. එහෙනම් හයිඩ්‍රජන් දෙන්න වෙනුනොත් තව ඒ වගේ කැලි දාන්න ඕන. මේ ඔක්සිජන් වෙනුවෙන් මේ හයිඩ්‍රජන් වෙනුවෙන්. එහෙනම් දාන්න ඕන සම්පූර්ණ කැලි ගන්න කීයද? ඔක්සිජන් වෙනුවෙන් 16යි හයිඩ්‍රජන් වෙනුවෙන් කැලි 2යි ඔක්කොම 18යි. පැහැදිලිද? එහෙනම් ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය 18යි. ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය පුතේ 18යි. පැහැදිලිද? හොඳයි. මම මේක එක උදාහරණයක් කරලා ඉවරලා අපි ගණන් ටිකක් හදමු. හොඳයි. අපි මේ පැත්තට දානවා ග්ලූකෝස් අණුව. මොනවද? ග්ලූකෝස්. පොතේ ග්ලූකෝස් වල සූත්‍රය කොහොමද? C6යි H12යි O6යි. ඒ කියන්නේ පුතේ මේ අණුව ඇතුලේ කාබන් පරමාණු 6 දෙනෙක් ඉන්නවා, හයිඩ්‍රජන් පරමාණු 12 දෙනෙක් ඉන්නවා, ඔක්සිජන් පරමාණු 6 දෙනෙක් ඉන්නවා. පැහැදිලිද?
කාබන් පරමාණු 6 දෙනෙක් ඉන්නවා. හයිඩ්‍රජන් පරමාණු 12 දෙනෙක් ඉන්නවා. ඔක්සිජන් පරමාණු 6 දෙනෙක් ඉන්නවා. දැන් මෙයාව අපි බැලන්ස් කරන්න ඕන. හරි. අපි හිතමු කාබන් ගැන. හරි. හොඳයි. කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. එක කාබන් පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. එතකොට මේ පැත්තේ කාබන් පරමාණු 6 දෙනෙක් ඉන්නවා. එහෙනම් අර 12 කෑලි 6ක් දාන්න ඕන කාබන් ටික ඔක්කොම බැලන්ස් කරන්න. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. මෙතන හයිඩ්‍රජන් පරමාණු 12ක් ඉන්නවා. එහෙනම් එකේ කෑලි 12ක් දාන්න ඕන. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. 16ක් දැම්මොත් එක ඔක්සිජන් පරමාණුවක් බැලන්ස් වෙනවා. තව 16ක් දැම්මොත් තව ඔක්සිජන් පරමාණුවක් බැලන්ස් වෙනවා. ඒ වගේ 16 කෑලි 6ක් දාන්න ඕන. එහෙනම් මේ අවශ්‍ය ඔක්කොම ප්‍රමාණය. අපි ඔක මෙහෙම ලියනවා. කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. ඒ වගේම 6ක් ඕන. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. ඒ වගේම 12ක් ඕන. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. ඒ වගේම 6ක් ඕන. ඉතින් පුතේ මේ ටික එකතු කරමු. 6 වරක් 2 12යි. 72යි. 12යි. 6 වරක් 6 16යි. sorry 6 වරක් 6 36යි 3ක් විතර 6යි 3 96යි. 6යි 10 බිඳුවයි එකක් විතරයි 9යි 10යි 18යි. එහෙනම් පුතේ මේකේ තේරුම තමයි මේ පැත්තට ග්ලූකෝස් අණුවක් දැම්මොත් මෙතන අර C12 6 කාබන් කෑලි 180ක් දාන්න ඕන මේක බැලන්ස් කරන්න. ඒක අනිත් පැත්තේ තේරුම තමයි ග්ලූකෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 180යි කියන එක. පැහැදිලිද? තේරුණාද? තේරුණානේ? හරි. අපහැදිලි තැනක් තියෙනවා නම් කියන්න. හරි. ලියා ගන්න මාතෘකාව. सापेक्ष अणुक स्कंधय सापेक्ष अणुक स्कंधय सापेक्ष अणुक स्कंधय බොහෝ පරමාණු ප්‍රතික්‍රියාශීලීත්වයෙන් ඉහළ බැවින් බොහෝ පරමාණු ප්‍රතික්‍රියාශීලීත්වයෙන් ඉහළ බැවින් ඒවා පරමාණු දෙකක් හෝ කීපයක් එකතු වී සෑදෙන අණු වශයෙන් පවතී. मूलद्रव्य हो
සංයෝග අණුවක ස්කන්ධය මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක ස්කන්ධය C12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් 12 එකක් මෙන් කී වාරයක් වේද යන්න එම මූලද්‍රව්‍යයේ සාපේක්ෂ අණුක ස්කන්ධයයි හොඳයි සාපේක්ෂ අණුක ස්කන්ධය පුතේ මේ සමීකරණය ලියා ගන්න ඊට පස්සේ අපි ගණන් ටිකක් හදමු දැන් ලියා ගන්න සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි සාපේක්ෂ අණුක ස්කන්ධ සමානයි මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුක ස්කන්ධය බෙදීම C12 පරමාණුක ස්කන්ධය අපි දැන් ගණන් ටිකක් හදමු පුතේ නැත්තම් ගොඩාක් ඉගෙන ගන්න ගියොත් එහෙම පැටලෙන නිසා හරි අපි ඉස්සෙල්ලා මේ සමීකරණය පාවිච්චි කරන්නේ නැතුව ගණන් ටිකක් හදමු පස්සේ මේ සමීකරණ දෙක පාවිච්චි කරලා ගණන් ටිකක් හදමු හරි හොඳයි උදාහරණ කාබන් ඩයොක්සයිඩ් හොඳයි කොහොමද පුතේ කාබන් ඩයොක්සයිඩ් වල හදන්නේ අපි දන්නවා කාබන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි කාබන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි ඒ වගේ කාබන් පරමාණු එක්කෙනයි මෙතන ඉන්නේ ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි ඒ වගේ දෙන්නෙක් ඉන්නවා එතකොට 12 ධන 32 44යි नाइट्रोजन වල සාපේක්ෂ අණුක ස්කන්ධය පුතේ 14යි. ඒ වගේ කට්ටිය දෙන්නෙක් ඉන්නවා. එහෙනම් කීයද? 28යි. ඇමෝනියා. දැන් මෙතන ඉන්නේ කවුද? नाइट्रोजन එක්කෙනෙක් ඉන්නවා. नाइट्रोजन වල සාපේක්ෂ අණුක ස්කන්ධය 14යි. ඒ වගේ එක්කෙනෙක් ඉන්නවා. हाइड्रोजन වල සාපේක්ෂ අණුක ස්කන්ධය 1යි. ඒ වගේ 3 දෙනෙක් ඉන්නවා. 14 ධන 3 17. එහෙනම් ඇමෝනියා වල සාපේක්ෂ අණුක ස්කන්ධය පුතේ 17යි. හොඳයි. මම දැන් මෙතන උදාහරණ 4ක් දෙනවා.
ඔයාලා තනියම හදලා ඉවර වෙලා වීඩියෝ එක නවත්තලා තනියම හදන්න. ඊට පස්සේ මගේ උත්තර හරිද කියලා බලන්න. හොඳයි. පළවෙනි උදාහරණේ සල්ෆියුරික් අම්ලය H2SO4. හරි. සල්ෆර් වල සාපේක්ෂ අණු ස්කන්ධය 32යි. සල්ෆර් වල 32යි, ඔක්සිජන් වල 16යි, හයිඩ්‍රජන් වල 1යි. සුක්‍රෝස් C12යි, H22යි, O11යි. කාබන් වල සාපේක්ෂ අණු ස්කන්ධය 12යි. कैल्शियम कार्बोनेट. कैल्शियम वल सापेक्ष अणु स्कंधय 40. H2S हाइड्रोजन सल्फाइड. එකක් දෙන්න कैल्शियम ऑक्साइड. හොඳයි පුතේ. වීඩියෝ එක නවත්තන්න විනාඩියකට. වීඩියෝ එක නවත්තලා ඉවර වෙලා ඔය ටික හදන්න බලන්න. වීඩියෝ එක නවත්තලා විනාඩියක් හදන්න බලන්න. හොඳයි. හැදුවේ නැත්තම් පුතේ බලන්න එපා. හදලා ඉවරලම් බලන්න. හොඳයි. බලමු. හයිඩ්‍රජන් වල සාපේක්ෂ අණු ස්කන්ධය 1යි. ඒ වගේ හයිඩ්‍රජන් පරමාණු දෙන්නෙක් ඉන්නවා. සල්ෆර් වල 32යි. ඒ වගේ එක්කෙනා ඉන්නේ. ඔක්සිජන් වල 16යි. ඒ වගේ 4 දෙනෙක් ඉන්නවා. එතකොට 2යි 32යි 6 වරක් 4 24යි 4යි 5යි 64යි. එකතු කරොත් උත්තරේ එනවා පුතේ. වීඩියෝ එක නවතුන්නේ නැහැ නේද? හරි. හරි. 6 වරක් 4 24යි 4යි 4 5 6 7 8 6යි 7යි 8යි 9 10 118යි. සුක්‍රෝස් බලන්න පුතේ කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. ඒ වගේ පරමාණු 12 දෙනෙක් ඉන්නවා ඇතුලේ. හයිඩ්‍රජන් වල 1යි. ඒ වගේ හයිඩ්‍රජන් පරමාණු 22ක් ඉන්නවා. ඔක්සිජන් වල 16යි. ඒ වගේ කට්ටිය 11ක් ඉන්නවා. අදමු 12 වරක් 12. 2 වරක් 2 4යි. 144යි. 22යි. 16ක් 176යි. එකතු කරොත් පුතේ එනවා 4යි 6යි 4යි 10යි 2යි 12යි. එකක් ඉතුරුයි 7යි 8යි 9යි 10යි 14යි. එකක් ඉතුරුයි 1යි 1යි 2යි 342යි. कैल्शियम कार्बोनेट. कैल्शियम වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 40යි. ඒ වගේ පරමාණු එක්කෙනයි ඉන්න. වැඩි කරන්න ඕනෙත් නැහැ. කාබන් වල 12යි. ඒ වගේ එක්කෙනයි. ඔක්සිජන් 3යි. 16 ඒවා 3. කීයද පුතේ? මම මෙතනම ගුණ කරන්නම්. 6 වරක් 3 18යි 48යි. 8 9 10 බිඳුවයි 4 4යි 8යි 100යි. H2S එක් වරක් 2 ධන 32 34. कैल्शियम ऑक्साइड
කැල්සියම් වල 40යි, ඔක්සිජන් වල 16යි, 56යි. හරි. පැහැදිලිද? ඔන්න මේක නොතේරිච්ච කට්ටියට අපි එක උදාහරණයක් ගමු. මෙන්න මේක ගමු. කැල්සියම් ඔක්සයිඩ්. මේක පුතේ මෙන්න මෙහෙම හිතුවා නම් හරි. උදාහරණයක් අපි හිතමු ළමයෙක් ඉන්නවා අපි හිතමු නම සුනිල් කියලා. සුනිල් ට්වින්ස්ලා. ඒ කියන්නේ සුනිල්ලා දෙන්නෙක් ඉන්නවා. එක සුනිල් කෙනෙක්ගේ බර කිලෝග්‍රෑම් 75යි. එහෙනම් අනිත් එක්කෙනාත් 75ම තමයි. හරි. තව ඉන්නවා නිමල් කියලා එක්කෙනෙක්. එයා ස්කන්ධ අපි තුමු 30යි කියලා. ඊට පස්සේ තව ඉන්නවා රනිල්. රනිල්ලා 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාම නිමුල්ලු. එක්කෙනෙක් 100යි කිලෝග්‍රෑම්. එහෙනම් මෙයත් 100යි. මෙයත් 100යි. අපි හිතමු මේ කට්ටිය නගිනවා තරාදියකට. සුනිල්ලා දෙන්නයි කවුද නිමලුයි රනිල්. රනිල්ලා 3 දෙනා. දැන් අපෙන් අහනවා මේ තරාදියේ පෙන්න පාඩම් කීයද? මේ තරාදියේ පෙන්නන පාඩම් කීයද? දැන් මොකද කරන්නේ පුතේ? සුනිල්ලා දෙන්නයි. එහෙනම් 75 දෙකයි. නිමල්ලා එක්කෙනයි 30යි. රනිල්ලා 3 දෙනයි 100වා 3යි. මේකම තමයි අපි කරේ. කැල්සියම් කාබනේට්. කැල්සියම් වල සාපේක්ෂ අණු ස්කන්ධය 40යි. කාබන් වල 12යි. ඔක්සිජන් වල 16යි. මෙතන කැල්සියම් එක්කෙනයි 40යි. කාබන්ලා එක්කෙනයි 12යි. ඔක්සිජන්ලා 3 දෙනයි 16වා 3ක්. උත්තරේ 100යි. පැහැදිලිද? තේරුණාද ළමයි? හොඳයි. මම හිතනවා හැමෝටම මේක පැහැදිලි කියලා. හොඳයි. හොඳයි ළමයි. ඔයාලා පෙරලා ගන්න ටියුට් එකේ නෑ අපි ටියුට් එක සාකච්ඡා නොකරමු දැනට. හරි ටියුට් එක අපි Zoom එකේදී කතා කරමු. හරි. හොඳයි. එහෙනම් අද කතා කරපු ටික හැමෝටම පැහැදිලි නේද පුතේ? හොඳයි. අපි අර සමීකරණ ගණනයක් හදමු. ඒක වඩා පැහැදිලි වෙන්න. හොඳයි. යගන්න උදාහරණයක්
ජල අණුක ස්කන්ධය ජල අණුක ස්කන්ධය ජල අණුක ස්කන්ධය 2.9991023යි ග්‍රෑම්. අපිට මෙහෙමත් ගණන් දෙනවා. හරි. ජල අණුක ස්කන්ධය ජල අණුක ස්කන්ධය 2.9991023යි ග්‍රෑම්. ජල අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. सापेक्ष अणुक स्कंदय जलයේ सापेक्ष अणुक स्कंदय කොහොමද හොයන්නේ මම පොඩි හොර ක්‍රමයක් කියලා දෙන්නම්. හරි. ජලයේ सापेक्ष अणुक स्कंदय සමානයි ජලයේ ජල අණුවේ ස්කන්ධය බෙදීම C12 පරමාණුවේ හොඳයි. අපි දන්නවා ජල අණු ස්කන්ධය කීයද පුතේ 2.99910 23යි ග්‍රෑම්. ජල කාබන් 12 සමස්ථානික ස්කන්ධය 1.9991023යි ග්‍රෑම්. හරි. හොඳයි. දැන් මේක බෙදන්න ඕන. නේද? මේක බෙදන්න ඕන. මේක බෙදුවාම එන උත්තරේ ඕනේ නම් අපිට මෙහෙම හොයන්නත් පුළුවන්. ජල අණුව H2O හයිඩ්‍රජන් වල 1යි. ඔක්සිජන් වල 16යි. එහෙනම් සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද පුතේ? 18යි. එහෙනම් මේක බෙදුවහම එන උත්තරේ අනිවාර්යයෙන්ම කීයද? 18යි. ආය බෙද දගලන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන් මේක බෙදුවහම එන උත්තරේ 18 වෙන්න ඕන. අපිට අර විදිහට හොයන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහට හොයන්නත් පුළුවන්. කැමති නම් කැල්කියුලේටර් එක හරි ගහලා බෙදලා බලන්න. හොඳයි. තව එකක් ලියා ගන්න. कैल्शियम कार्बोनेट අණුවක ස්කන්ධය එකයි දශම 6යි 7යි 10^-22යි ග්‍රෑම් වේ. 1.6යි 7යි 10^-22යි ග්‍රෑම් වේ. कैल्शियम कार्बोनेट ही सापेक्ष अणुक स्कंधය සොයන්න. कैल्शियम कार्बोनेट ही सापेक्ष अणुक स्कंधය සමානයි कैल्शियम कार्बोनेट අණුවේ ස්කන්ධය බෙදීම समस्थानिके स्कंधය. කීයද පුතේ කැල්සියම් කාබනේට් අණු ස්කන්ධය? 1.6යි 7යි
10 ඍණ 22යි ග්‍රෑම්. C12 සමස්ථානිකයේ ස්කන්ධය 1.999යි 10 ඍණ 23යි ග්‍රෑම්. හරි. ඕක බෙද බෙද ඉන්න ඕනේ නෑ. මේකේ උත්තරේ කීයද? අපි දන්නවා කැල්සියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 40යි. ඒ වගේ කෙනෙක් ඉන්නවා. කාබන් වල 12යි. ඔක්සිජන් වල 16යි. ඒ වගේ තුන් දෙනෙක් ඉන්නවා. එතකොට 40යි 12යි 4 3 18 එකක් විතරයි 28යි. එකතු කරොත් 100යි. එහෙනම් මේක මේකෙන් බෙදෙන උත්තරේ 100යි. හොඳයි. හොඳයි ළමයි. ගාන හදාගත්තද? අපි එහෙනම් හොඳයි. ඔයාලා දැන් මේක අපි ඉතිරි ටික ඊළඟ සතියේ සාකච්ඡා කරමු. ඊළඟ සතියේ මම මේ සතියේ ඔන්ලයින් පන්තියක් කරන්නම්. හරි. ඒ හින්දා පෙරලා ගන්න ටියුට් එකේ අපි ගිය සතියේ සාකච්ඡා කරපු ටියුට් එකේ 19 වෙනි පිටුව. පෙරලා ගන්න ටියුට් එකේ 19 වෙනි පිටුව. හොඳයි 19 වෙනි පිටුව. හොඳයි බලන්න පළවෙනි ප්‍රශ්නේ. ඝර්ෂණය වැඩි කරන අවස්ථාවක් සඳහා උදාහරණයක් වන්නේ. ඝර්ෂණය වැඩි කරන අවස්ථාවක් සඳහා උදාහරණයක් වන්නේ. යන්ත්‍රවල භ්‍රමණ කොටස් සඳහා බෝල බෙයාරින් සවි කිරීම. අපි දන්නවා යන්ත්‍රවල කොටස් එකිනෙකට ඇතිල් වෙනකොට ඝර්ෂණය වැඩි, ගෙවෙනවා වැඩි. ඉතින් ඝර්ෂණය අඩු කරලා ගෙවෙන එක අඩු කරන්න තමයි බෝල බෙයාරින් දාන්නේ. එහෙනම් ඒ උත්තරේ වැරදි. ස්පර්ශ පෘෂ්ඨ සඳහා ලිහිසි ද්‍රව්‍ය යෙදීම. හරි? අපි එකක් දන්නවා මේ එන්ජින් වල එහෙම වාහන එන්ජින් වල එහෙම අර පිස්ටන් එහෙම එකට එකට ඇතිල් වෙනවා. ඒ ඇතිල් වෙන එක ඝර්ෂණය වැඩිනේ පුතේ. එහෙනම් අපි එන්ජින් ඔයිල් දානවා. ඔයිල් දැම්මම මොකද වෙන්නේ? අරක පහසු වෙනවා. නැත්තම් ගෙදරක පුටුවක් මේසයක් ඇදයි යනකොට අමාරුයි නම් ඔයිල් ටිකක් දැම්මම ලේසියෙන් ඇදයි යන්න පුළුවන්. එහෙනම් ලීසි ද්‍රව්‍ය දැම්මමත් ඝර්ෂණය අඩු වෙනවා. රෝල බෙයාරින් යෙදීම ඒත් ඝර්ෂණය අඩු වෙනවා. සපත්තු වල පිටත පෘෂ්ඨයේ කට්ටා කැපීම. ආයෙන ඒකට උත්තරේ අංක 4. අංක 4. දෙක. සුමට පෘෂ්ඨයක් මත වූ ට්‍රොලියක් නිව්ටන් 400ක බලයක්. සුමට පෘෂ්ඨයක් මත වූ ට්‍රොලියක් නිව්ටන් 400ක බලයක් යෙදීමෙන් යාන්දමින් චලනය කළ හැක. එම ට්‍රොලිය රළු පෘෂ්ඨයක් මත තබන විට එම බලය ලබා දෙන්නේ නම් වස්තුව මත ක්‍රියා කරන ඝර්ෂණ බලය ගැන කුමක් කිව හැකිද? හොඳයි. පුතේ මේ ට්‍රොලිය තියනවලු සුමට පෘෂ්ඨයක් උඩින්. ඒ කියන්නේ හරි සිනීදුයි. තල්ලු කරන්න ලේසි. ඒත් නිව්ටන් 400ක් යොදන්න ඕන යාන්තමින් තල්ලු කරන්න. ඒ කියන්නේ නිව්ටන්
399ක් යෙදුවොත් එහෙම මෙයා චලනය වෙයිද? මෙයා චලනය වෙන්නේ නැහැ. යාන්ත්‍රණින් චලනය කරන්න කියන්නේ නිව්ටන් 400 තමයි. මොකද්ද? මොන ඝර්ෂණ බලයද? සීමාකාරී ඝර්ෂණ බලය. ඒතකොට 400ට වඩා චුට්ටක් අඩු වුණත් මේක හෙලවෙන්නේවත් නැහැ. එතකොට පුතේ සුමට පෘෂ්ඨයක් උඩ තිබ්බහම නිව්ටන් 400ක් ඕන නම් රළු පෘෂ්ඨයක් උඩ තිබ්බහම ඕක චලනය වෙයිද නිව්ටන් 400ට? චලනය වෙන්නේ නැහැ. මේක රළු පෘෂ්ඨයක් උඩ තිබ්බහම නිව්ටන් 400ට සමාන වෙන්නේ නැහැ. චලනය වෙන්නේ නැහැ. එහෙනම් නිව්ටන් 400ක් යොදනකොට ඝර්ෂණ බලයත් නිව්ටන් 400ම තමයි. එහෙනම් ඒ උත්තරය අංක 1. ඝර්ෂණය සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න. ඝර්ෂණය සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න. වස්තුවක් චලනය කිරීමට පෙර එය මත ක්‍රියා කරන ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලය වේ. පුතේ වස්තුවක් චලනය වීමට පෙර තියෙන ඝර්ෂණ බලයට අපි හඳුන්වන්නේ ස්ථිතික ඝර්ෂණය කියලා. වස්තුව චලනය වෙන වෙලාවේ තියෙන ඝර්ෂණ බලය තමයි ගතික ඝර්ෂණ බලය. ඒ නිසා ඒ උත්තරේ වැරදි. B. අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වීමේදී ඝර්ෂණ බලය වැඩි වේ. හොඳයි. මොකද්ද පුතේ අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ? මෙන්න මෙයාගේ බර W. මේ බර නිසා පොළවෙන් ඇතිවෙන බලය අභිලම්බ ප්‍රතික්‍රියාව R මේක සමාන වෙනවා W ට. එහෙනම් අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙන්නේ කොහොම වුණාමද? වස්තුවේ ස්කන්ධය වැඩි කරනවා. 2W. එහෙනම් අභිලම්බ ප්‍රතික්‍රියාවක් දැන් 2W. එහෙනම් අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා කියලා කියන්නේ මෙයාගේ ස්කන්ධය වැඩි වෙනවා. ස්කන්ධය වැඩි වෙනකොට ඝර්ෂණ බලය වැඩි වෙනවා. B හරි. C. චලනය වන වස්තුවක් මත ක්‍රියා කරන ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලයයි. හරිනේ. වස්තුවක් චලනය වෙනකොට ක්‍රියා කරන ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලය. උත්තරේ B හා C පමණි. අංක 2. අංක 4. සීමාකාරී ඝර්ෂණ බලය සඳහා බලපාන සාධකයක් නොවන්නේ ස්පර්ශ පෘෂ්ඨවල රළු බව. පොතේ ස්පර්ශ පෘෂ්ඨවල රළු බව වැඩි වෙනකොට සීමාකාරී ඝර්ෂණ බලයත් වැඩි වෙනවා. නේද? පොළොව හරි සිනීදුයි නම් අපිට චූටි බලයකින් චලනය කරන්න පුළුවන්. සීමාකාරී ඝර්ෂණ බලය අඩුයි. පොළොව ගොඩාක් රළුයි නම් ලොකු බලයක් දෙන්න ඕනේ චලනය කරන්න. සීමාකාරී ඝර්ෂණ බලය වැඩි. එහෙනම් ස්පර්ශවල බලපාන සාධකයක් නොවන්නේ ස්පර්ශ පෘෂ්ඨ බලපානවා, අභිලම්බ ප්‍රතික්‍රියාව බලපානවා, ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය, ස්පර්ශ පෘෂ්ඨවල සුමට බව බලපාන්නේ නැත්තේ වර්ගඵලයයි. වර්ගඵලය වෙනස් වුණා කියලා මොකද වෙනස් වෙන්නේ නැත්තේ? සීමාකාරී ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නැහැ. පහත දැක්වෙන ඝනාකාර වස්තුවේ විවිධ පෘෂ්ඨ මේසේ ස්පර්ශ වෙන ලෙස තබා දුනු තරාදිය සම්බන්ධ කර රූපයේ දැක්වෙන ආකාරයට F බලයක් යොදා එක් දිශාවකට චලනය කරයි. හොඳයි. මේසයක් උඩ නේද? මෙන්න මෙහෙම තියලා චලනය කරනවා. මේක A
මේක C. ඒ පෘෂ්ඨය මේසය මත ස්පර්ශ වෙන අවස්ථාවේ ඉහළම ඝර්ෂණ බලය. බලන්න පුතේ එකම වස්තුවේ A වලයි B වලයි C වලයි තියෙනකොට වර්ගඵලය විතරයි වෙනස්. අපි දන්නවා වර්ගඵලය වෙනස් වුණා කියලා සීමාකාරී ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නැහැ. ඒ පෘෂ්ඨයේ මේසය මත ස්පර්ශ වෙන අවස්ථාවේ ඉහළම ඝර්ෂණ බලයක් යෙදේ. වැරදි. B පෘෂ්ඨයේ මේසය මත ස්පර්ශ වෙන අවස්ථාවේ ඉහළම ඝර්ෂණ බලයක් යෙදේ. වැරදි. වස්තුවේ ස්කන්ධයේ දී නොමැති බැවින් ඝර්ෂණ බලය සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැක. වැරදි. A B හෝ C පෘෂ්ඨයේ ස්පර්ශ වෙන ඕනෑම අවස්ථාවක ඝර්ෂණ බලය නියතයකි. උත්තරය 4. පැහැදිලි නේ පුතේ? මෙයා කොයි පැත්ත හරව තිබ්බත් එකම වස්තුවනේ. එකම ස්කන්ධය. ඒ හින්දා ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නැහැ. හොඳයි. හොඳයි. එතකොට ළමයි හොඳයි ඊළඟ ගාන බලමු. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන දුම්රියක එහි එන්ජිම මගින් ලබා දෙන බලය නිව්ටන් 8000කි. නිව්ටන් 8000කි. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන දුම්රියක එහි එන්ජිම මගින් ලබා දෙන මෙන්න මෙහෙම කෝච්චියක් යනවලු රේල් පීටි දෙකක් උඩ. මෙයා යන්නේ නියත වේගයකින්. නියත ප්‍රවේගයකින්. හොඳයි. හොඳට බලා ගන්න හොඳ ප්‍රශ්නයක්. හරි මේක අපිට ඉගෙන ගන්න දේවල් පොඩි දේවල් කීපයක් තියෙනවා. මේ එන්ජින් එක නිව්ටන් 8000ක බලයක් යොදනවලු. නිව්ටන් 8000ක බලයක් යොදනවලු. එන්ජින් එක නිව්ටන් 8000ක බලයක් යෙදුවත් අපි දන්නවා පුතේ හොඳට අහගන්න. හරි මොකද ලියා ගන්න එපා. හොඳට අහගන්න වැදගත්ම කොටසක්. හරි හරි අපි දන්නවා පුතේ වස්තුවක් මත බලයක් යෙදුවාම නිව්ටන් 10ක් යොදනවා කිලෝග්‍රෑම් එකක වස්තුවක් මත. පැහැදිලිද? අපි දන්නවා F සමානයි ma. බලයක් යෙදුවාම ස්කන්ධයක් තියෙනවා. එහෙනම් මෙයාගේ ත්වරණය 10යි ms ඍණ 2. එහෙනම් පුතේ බලයක් යෙදුවාම වස්තුවක් මොනවා වෙන්න ඕනේද? ත්වරණය වෙන්න ඕන. බලයක් යෙදුවාම වස්තුවක් මොනවා වෙන්න ඕනේද? ත්වරණය වෙන්න ඕන. දැන් මෙයාගේ එන්ජින් එක නිව්ටන් 8000ක බලයක් යොදනවලු. එහෙනම් කෝච්චිය ත්වරණය වෙන්න ඕන. ත්වරණය වෙන්නේ නැහැ. මෙයාලා කියන කෝච්චිය නියත වේගයෙන් යනවලු. එහෙනම් මොකද්ද මේ කතාවේ තේරුම? එහෙනම් එයා බලයක් යෙදුවට ඒ බලය අසමතුලිත බලයක් නෙමෙයි. අපි දන්නවා F සමානයි ma දානකොට අපි බලයට ගන්නේ අසමතුලිත බලය. ඔන්න දැන් මම ගාන චුට්ටක් වෙනස් කරනවා. වස්තුවක් තියෙනවා නිව්ටන් 40ක බලයක් දීලා අදිනවා කිලෝග්‍රෑම් 1යි. හැබැයි පුතේ ඝර්ෂණ බලයක් තියෙනවා නිව්ටන් 25ක. ඝර්ෂණ බලයක් තියෙනවා නිව්ටන් 25ක. එහෙනම් මේ නිව්ටන් 40 නිසා මෙයා ත්වරණය වෙනවා. හැබැයි 40 නිසාම නෙමෙයි. අවස්ථා දෙක බලන්න. අපි ඝර්ෂණ බලයක් නැති අවස්ථාවක් සලකමු.
අන්න මේ අවස්ථාවේ ඝර්ෂණ බලයක් නැහැ. මේ අවස්ථාවේ ඝර්ෂණ බලයක් නැහැ. F සමානයි m දාමු කෙලින්ම. නිව්ටන් 40යි ත්වරණය 40යි ms ඍණ 2. ත්වරණය වැඩි. දැන් පුතේ මෙයා යොදන බලයෙන් භාගයක් කනවා කවුද? ඝර්ෂණ බලය. එහෙනම් අසමතුලිත බලය වෙන්නේ පුතේ 40 ඍණ 20 25. 40න් 25 කඩ වුණොත් උත්තර එනවා 15ක්. එහෙනම් මේ අවස්ථාවේ ත්වරණය 15යි ms ඍණ 2. බලන්න පුතේ එකම බලය යෙදුවේ. එකම බලය යෙදුවේ. හැබැයි අවස්ථා දෙකේ ත්වරණ දෙකක්. ඇයි මේ අවස්ථාවේ නිව්ටන් 40ක් යෙදුවට 25ක්ම ගියේ ඝර්ෂණ බලයට. ඉතිරි වුණා 15ක්. ඒ 15න් තමයි ත්වරණය වුනේ. මේ අවස්ථාවේ ඝර්ෂණ බලයක් නැහැ. නේද? කෙලින්ම 40 නිසාම ත්වරණය වෙනවා. පැහැදිලිද? එතකොට පුතේ බැරි වෙලාවත් ඝර්ෂණ බලයත් 40ක් වුණා නම් මොකද වෙන්නේ? ත්වරණය කීයද? බිඳුවයි. ත්වරණය කීයද? බිඳුවයි. පැහැදිලිද? එහෙනම් පුතේ මේ කතාව මොකද්ද මේ කියන්නේ? දැන් තේරෙන්න ඕන. දැන් තේරෙන්න ඕන. දැන් කියමු බලන්න. එන්ජින් එකේ නිව්ටන් 8000ක බලයක් යොදනවා. හැබැයි ඒ චලනය වෙන්නේ නියත ප්‍රවේගයෙන්. එහෙනම් මේකේ තේරුම තමයි පුතේ මම මේ කළු පාටින් කියන්නම්. එන්ජිම නිව්ටන් 8000ක බලයක් යදුවට ඝර්ෂණ බලයක් තියෙනවා කීයද? නිව්ටන් 8000ක්. ඝර්ෂණ බලයක් තියෙනවා නිව්ටන් 8000ක්. ඒ හින්දා මෙයා චලනය වෙන්නේ නියත වේගයෙන්. මෙම අවස්ථාවේ දුම්රිය එන්ජිම මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය කීයද? සම්ප්‍රයුක්ත බලය. සම්ප්‍රයුක්ත බලය කීයද පුතේ? 8000 ඍණ 8000 බිඳුව. මෙහිදී දුම්රියේ චලිතයට විරුද්ධව යෙදෙන බලයේ නම කුමක්ද? දුම්රියේ චලිතයට විරුද්ධව යෙදෙන බලය තමයි ගතික ඝර්ෂණ බලය. ගතික ඝර්ෂණ බලය. දුම්රියේ එන්ජිමේ ස්කන්ධය කිලෝග්‍රෑම් 20000කි. දුම්රිය එන්ජින් එකේ ස්කන්ධය කිලෝග්‍රෑම් 20000කි. මෙම එන්ජිම මගින් බලය 8000 සිට 8500 දක්වා වැඩි කරන ලදී. පුතේ දැන් මේ බලය වැඩි කරනවලු 8000 ඉඳලා 8500ට. හැබැයි එන්ජින් එක බලය වැඩි කරා කියලා ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නැහැ. ඝර්ෂණ බලය තාමත් 8000ම තමයි. පැහැදිලිද? ඝර්ෂණ බලය 8000ම තමයි. එන්ජින් එකට පුළුවන් ඕනනම් යොදන බලය වැඩි කරලා ත්වරණය කරන්න. දුම්රියේ ත්වරණය සෙවීම සඳහා ඔබ භාවිතා කරන නිව්ටන් නියමය කුමක්ද? අපි භාවිතා කරන්නේ නිව්ටන්ගේ දෙවන නියමය. දුම්රියේ ත්වරණය සොයන්න. F සමානයි m. එන්ජිම යොදනවා නිව්ටන් 8500ක බලයක්. හැබැයි ඒකෙන් 8000ක්ම ගියේ ඝර්ෂණ බලය අයින් කරන්න. එන්ජින් එකේ ස්කන්ධය 20000යිලු. එහෙනම් මට එනවා 8500 8000 කඩුණාම 500 සමානයි 20000යි. ත්වරණය සමානයි 500 බෙදීම 20000යි ms ඍණ 2. බිඳුවට බිඳුව ගපුණා. 5ට 5 ඒවා 1යි 5ට 20 ඒවා 4යි
කීයද? 4න් 1යි ms ඍණ 2. නැත්තම් 0.2යි 5යි ms ඍණ 2. හොඳයි. හොඳ ගානක් පොතේ අපි මේ වගේ තව ගණන් ටිකක් හදමු වැඩි වැඩියෙන්. හරි? බය වෙන්න එපා. එතකොට මේ වගේ ගණන් තේරෙනවා. අපි ඉගෙන ගත්තටම මදි ප්‍රශ්න කරන්නම ඕන. ප්‍රශ්න හදන්න තමයි මේ වගේ ඒවා තේරෙන්නේ. මම කියවලට මම නිබන්ධනයක් දෙනවා කියලා ප්‍රශ්න 500ක් තියෙනවා. ඒක හදමු. එතකොට ඒකේ මේ වගේ ප්‍රශ්න ගොඩක් ගන්නවා. ඒක හැදුවට පස්සේ ඔය තියෙන නොතේරෙන තැන් අත්පසු වීම අමාරු දේවල් ඔක්කොම පැහැදිලි වෙයි. හොඳයි. අවසාන කොටස. දුම්රිය ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වූ අවස්ථාවත් ඒකාකාර ත්වරණයෙන් චලනය වූ අවස්ථාවත් සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අඳින්න. මෙන්න පුතේ ප්‍රවේගය, මෙන්න කාලය. කාලය තප්පර, මෙන්න ප්‍රවේගය. ms වෙන එක. ඒකාකාර ප්‍රවේගයෙන් නම් චලනය වුණේ මෙන්න මේ කාලක්ෂයට සමාන්තර රේඛාවක් අඳින්න ඕන. ඒකාකාර ප්‍රවේගය. හරි? ත්වරණය වූ අවස්ථාව සඳහා මින්දලු. මෙන්න ප්‍රවේගය ms ඍණ 1, මෙන්න කාලය තප්පර. මෙතනින් පටන් අරන් රේඛාව ගන්න. හොඳයි. හොඳයි. එහෙනම් අදට අපි මෙතනින් පන්ති නවත්තනවා. එතකොට ඔයාලට බදාදා ඉඳලා. හරි? බදාදා ඉඳලා ඔන්ලයින් පන්ති පටන් ගමු අපි. හරි? ඒතොර සෑම බදාදාවකම උදෑසන 6:30 සිට 8:30 දක්වා 10 වසර විද්‍යාව. right? එන හැමෝටම ආයුබෝවන්.